හොඳයි අද දවසේදී අපි දේව වචනේ බලන්නට යනවා. විශේෂයෙන් අද මේ කාලය හා කාලීන මාතෘකාවක් මම තෝරාගත්තා විදා ගන්නට. මේ දවස්වල අපි දන්නවා ලෝකේ පුරා පවතින මේ තත්ත්වයක් එක්ක මිනිස්සුන්ට අවශ්‍ය වෙලා තියෙන මේ පවිත්‍රකම ගැන පිරිසිදුකම ගැන මිනිස්සු ගොඩක් හොයනවා කල්පනා කරනවා. ඉතින් දේව දරුවන් වෙන අපිට දෙවියන් වහන්සේ කිය කතා කරලා කියනවා ව්‍යාකාරයක පවිත්‍රකමක් අපිට තියෙන්නට අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ අපගේ ශරීරයේ පිරිසිදුකම සේම අපේ සිතෙහි එහෙම අපේ හදවතෙහි අපේ ආත්මයේ පවිත්‍රකම දෙවියන් වහන්සේගේ දරුවන් වෙන අපට ඉතා වැදගත් දෙයක්. ඉතින් මේක අපි බලමු බයිබලයේ කොයි ආකාරයකද සඳහන් වෙන්නේ කියලා තියෙනවා කියලා. මුලින්ම අපි කියවන්නට යනවා බයිබල් පදයක්. ඒ තමයි මතු පොතේ පස්වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයට පෙරලා ගන්න. මත්තෙව් 5:8. අපි ඒක හැමෝම කියමු. මතු 5:8 මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. සිතින් පවිත්‍රව සිටින්නෝ ආශිර්වාද ලබතුය මත්සාද ඔහු දෙවියන් වහන්සේ දකින්නෝය කියලා දේවචනේ සඳහන් වෙනවා ලියාගෙන. දැන් එතන කතා කරනවා සිතෙහි එහෙම නැත්නම් හදවතෙහි පිරිසිදුකම ගැන පවිත්‍රකම ගැන. ඉතින් අන්න එහෙම අය ආශිර්වාදලත් මිනිසයන් භාග්‍යවන්ත මිනිසයන් හේතුව ඇයි මෙන්න මේ අය සිතින් එහෙම නැත්නම් හදවතින් පිරිසිදු මිනිසයන් ඒගොල්ලන්ට විශේෂ දෙයක් සිද්ධ වෙනවා ඒගොල්ලන්ගේ ජීවිතවල. ඒකයි යේසුස් වහන්සේ ඒතර උගන්වන දේ මොකක්ද කියන්නේ? ඔව් දකින්නවා දෙවියන් වහන්සේව. යම් කිසි කෙනෙකුට දෙවියන් වහන්සේව උන්වහන්සේගේ ක්‍රියාව විශේෂයෙන් අපි බැලුවොත් අපි දෙවියන් වහන්සේව දකින්නේ උන්වහන්සේගේ ක්‍රියා කිරීම තුළදී අපි ඔබ සිතින් අපි පිරිසිදුව සිටින විට උන්වහන්සේගේ ක්‍රියාව උන්වහන්සේගේ ක්‍රියා කිරීම අපි දකින්නට යනවා. ඒක ලොකු ආශිර්වාදයක්. ඒක ලොකු වාග්වන්තකමක්. ඒ වගේම මේ පිරිසිදුකම ගැන පවිත්‍රකම එහෙම නැත්නම් ශුද්ධකම මේක අපිට තව මොනවද බයිබලයේ අපිට සඳහන් කරන්න උගන්වලා තියෙන්නේ. අපි දෙවොල්ලට තව බයිබල් පදයක් බලන්න යනවා. පළවෙනි තෙසලෝනික 4:3. තෙසලෝනික පොත පළවෙනි තෙසලෝනික පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. මේ පදයක් අපි හැමෝම ඔබ බයිබල් පෙරලා ගන්න හැමදේම අපි කියවමු 3 වෙනි පදය. දෙවියන් වහන්සේගේ කැමැත්ත නම් නොබලා ශුද්ධව සිටීමය. ඒකේ අපි ඇත්තටම පළවෙනි කොටස විතරයි අපි අවධානය යොමු කරන්නේ පදේ 3 වෙනි පදේ. මෙන්න බලන්න. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඒක ඔබ කරන්න කැමතිද? දෙවියන් වහන්සේගේ කැමැත්ත. දෙවියන් වහන්සේගේ කැමැත්ත දේව කැමැත්ත අපි ශුද්ධව ඉන්න එකයි. දෙවියන් වහන්සේගේ දරුවන් ශුද්ධව සිටීම එහෙම නැත්නම් සිතෙන් හදවතින් පිරිසිදුව සිටීම දෙවියන් වහන්සේගේ කැමැත්තව තිබෙනවා. ඒ වගේම අපි බලනවා මේ හා සම්බන්ධ තව පදයක් දෙවනි කොරින්ති 7:1 මේ ගැන මොනවද කියන්නේ කියලා. දෙවනි කොරින්ති පොත 7 වෙනි පරිච්ඡේදය පළවෙනි පදේ මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. අපි පෙරලගෙන ඒකට කියවමු. අපි වචනේ බලන විට අපි ඒකට පෙරලලා අපි අවධානය දීමු නැදගත් අපි ඒක කියවමු. එබැවින් ප්‍රේමවන්තයනි මේ පොරොන්දු අපිට තිබෙන නිසා මානසයේද ආත්මයේද සියලු පිළිටිකම් වලින් අපව පවිත්‍ර කරගනිමින් දෙවියන් වහන්සේ කෙරෙහි බය යුක්තව ශුද්ධකම සම්පූර්ණ කරගනිමු. ඉතින් මෙන්න මේ විදිහට අපිට අවවාද කරනවා. එතන පාවුල්තුමා කතා කරලා කියනවා දෙවියන් වහන්සේගේ සෙනගට. දැන් මේ පොරොන්දුයි කියලා කිව්වහම ඉහත තියෙන කාරණා සියල්ල වැදගත්. අපි දන්නවා උන්වහන්සේ අපි ඉදිරියේ තවල තියෙන අනාත්ම පොරොන්දු ගැන. ඉතින් මේ විදිහේ දේවල් උන්වහන්සේ අපිට ආත්ම පොරොන්දු දීලා තියෙන නිසා අපේ මානසයේ අපේ ආත්මයේ
සියලු කිලිටිකම් වලින් අපම පිරිසිදු වෙන්න කියන එකයි දේව වචනේ අපිට ඒක අපිටම කරගන්න. අපිම පිරිසිදු වෙන්න කියන එක ගැන අපිට අවවාද. එතකොට අපි කල්පනා කරන්න ඕනේ. එතකොට ඒක මම කරන්න අවශ්‍ය වෙන දෙයක්. මගේ මානසික කිලිටිකම්, මගේ ආත්මික කිලිටිකම් ඒක පිරිසිදු කරගන්න එක. ඒක දේව බයෙන් යුක්තව ඒ විදිහට මේ අපි තුල තියෙන ශුද්ධකම පවිත්‍රකම අපි සම්පූර්ණ කරගන්න. මේක දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා. ඔබේ මගේ. ඉතින් අපි මේ සම්පූර්ණකමට යමු. ඇත්තටම මේක අපිට පොඩ කාලයක් අපි දන්නවා මේ කාලය තුළ අපිට ඒ කියන්නේ අපි කාර්ය බහුල වෙලා හිටිය නමුත් අපිට දැන් කොහොමද අපි කාර්ය බහුලකම ටිකක් අඩු වෙලා අපිට ටිකක් විවේකය හම් වෙලා තියෙනවා අපේ පවුලත් එක්ක ගෙදර වැඩිපුර රැඳෙන්න. ඉතින් මේ කාලය හොඳයි. හේතුව අපිට ඒක අපි උපකාරයක් කරගන්න අපේ ආත්මික ජීවිතය ගැන හිතන්න කල්පනා කරන්න දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්න. ඒ වගේම අපි තම බයිබල් පදයක් බලනවා පළවෙනි කොරින්ති 3:17 කොනාද මේ සම්බන්ධයෙන් සඳහන් වෙන්නේ කියලා. පළවෙනි කොරින්ති පොත 3:17 පදේ මේ විදිහට සඳහන් වෙනවා 1 කොරින්ති 3:17 යම් දෙවියන් වහන්සේගේ මාලිගාව නාස්ති කරන්නේ නම් දෙවියන් වහන්සේව නාස්ති කරනසේක මක්නිසාද දෙවියන් වහන්සේගේ මාලිගාව ශුද්ධය ඒ මාලිගාව නුඹලාය. බලන්න පැහැදිලිව දේව වචනේ මොකක්ද දක්වලා තියෙන්නේ. මේක අපේ හදවතට කතා කරනවා. අපි දෙවියන් වහන්සේගේ මාලිගාව අපි දන්නවා දෙවියන් වහන්සේ ශුද්ධ දෙවියන් වහන්සේ නේද? ඉතින් මේ දේව මාලිගාව කවුද? මේ දේව මාලිගාව ඔබ සහ මම. ඒක ඒ විදිහට ඉෂ්ටවන්නට සැලැස්සුවේ පෞතාර මිනිසයන් වුණු ඔබම මාව උන්වහන්සේ වැඩ වාසය කරන ශුද්ධ මාලිගාව බවට පත් කර ගන්නට දෙවියන් වහන්සේ කැමති වුණා. ඉතින් ඒක තමයි අපි ක්‍රිස්තුස් වහන්සේගේ ගැලවීම අපි පිළිගත්තාම උන්වහන්සේගේ මේ විදිහම අපි පිළිගත්තාම ඒ පරිවර්තනය ඒ වෙනස සිද්ධ වුණා. මම පෞකාර මිනිසෙකු සිටියා නමුත් දැන් මම මගේ ශරීරය මොකක්ද දෙවියන් වහන්සේගේ මාලිගාව. ඉතින් මේක ශුද්ධව තබා ගැනීම අපිට වැදගත් වෙනවා. අපි ඒක නාස්ති කරන්න හොඳ නැහැ. නේද? ඒකේ අවවාදයක් උතන සඳහන් වෙනවා. හොඳයි. ඉතින් මේ කරුණු වල පැහැදිලිතාවය සමග අපි මේ කියන කාරණාවට අපි බයිබලයේ තුලින් තව කරුණු කිහිපයකට අපි අවධානය යොමු කරමු. කොහොමද මොකක්ද මේකෙදි වෙන්න ඕනේ මං තුලින් වෙන්න ඕනේ දේ මොකක්ද කියන එක ගැන. ඉතින් යේසුස් වහන්සේ අපි දන්නවා උන්වහන්සේ මේ පොළොවේහි ජීවත් වෙලා හිටපු කාලෙදී උන්වහන්සේ පැහැදිලි ලෙස උන්වහන්සේගේ වචනේ උගන්වනු ලැබුවා. උන්වහන්සේගේ සෙනඟට කතා කරනු ලැබුවා. ඉතින් ඒ උන්වහන්සේගේ යහපත් මාර්ගය හරියට උන්වහන්සේ පහදලා දුන්නා, තෝරලා දුන්නා. ඉතින් අපි වාග්යවන්තයි ඇත්තටම ඉතින් මේ අනර්ග වචනය අපේ අතට ඒ ආකාරයෙන් පත් වෙලා තියෙනවා. මේ මතෙන් මාර්ක් ලූක් යොහාන් මේ සුභාරංචි පොත්වල උන්වහන්සේ ඒ ක්‍රියා කිරීම ගැන අපිට කියවලා බලන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් උන්වහන්සේ මෙන්න මේ විදිහට මාර්ක් පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 14 15 පදවල මෙන්න මෙවැනි දෙයක් උන්වහන්සේ කතා කරනවා. ඒක අපි කියවලා බලමු. හැමෝම ඔබ මාත් එක්ක බයිබල් කියවගමු. ශුද්ධ මාර්ක් පොත 7 වෙනි පරිච්ඡේදයේ 14 15 පද. උන්වහන්සේ සමූහයා තමන් ළඟට නැවත කැඳවා කියනසේ නුඹලා සියල්ලෝම මාගේ වචනය අසා තේරුම් ගන්න. පිටතින් මිනිසයා තුළට වැඩ ඔහු අපවිත්‍ර කරන්න පුළුවන් කිසි දෙයක් නැත. දැන් අපි පිරිසිදුකම ගැන අපි කතා කරන්නේ නේද? මෙතන තියෙනවා ඒකේ පිරිසිදුකම කියන එකේ විරුද්ධ වචන.
මොකක්ද කියන්නේ මහස් පිටතින් මිනිස්යා තුළ වූ අපවිත්‍ර කරන්ට පුළුවන් කිසිවක් නැහැ කියලා යේසුස් වහන්සේ කියනවා. අපිරිසිදු කම ගැන අපිරිසිදු කියන වචනේ එතන සඳහන් වෙලා තියෙනවා. මේ දෙක අපිට තෝරගන්න පුළුවන්. හරි ලේසියෙන් ඒ කියන්නේ කරුණක් තෝර බේර ගන්න පුළුවන්. ඒකේ අපි විරුද්ධාර්ථයට යන්නේ. ඉතින් මෙතන බලන්න යේසුස් වහන්සේ කියන දේ එළියෙන් නැගිලා අපිව මොනවද අපවිත්‍ර කරන්නේ නැහැ. මෙන්න මේක ආත්මික සත්‍යතාවයක්. ඒක අපි තේරුම් ගන්න. ඒක අපිට වඩා තව පැහැදිලි වෙනවා. 20 ඉඳලා 23 පද අපි කියවලා බලමු. අපි 20 වෙනි පදයේ සිට ඒ පරිච්ඡේදයේම 23 වෙනි පදය දක්වා අපි කියවන්නට යනවා. ඒ කියවන අතරේදී අපි ඊටාම සාරාංශ වශයෙන් කරුණු 12කට අවධානය යොමු කරනවා. 21 පදයේ මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. මක්නිසාද ඇතුළෙන් එනම් මිනිස්යාගේ සිතින් නපුරු සිතිවිලි වෛශ්‍යකම් සොරකම් මිනිමැරීම කාමමිත්‍යාචාරකම් 22 වෙනි පදයට යනකොට තණ්හා දුෂ්ටකම් වංචාව සල්ලාලකම් ඊර්ෂ්‍යා අපහාස කිරීම උඩඟුකම් සහ මෝඩකම නික්මනවා කියලා 22 පදවල සඳහන් වෙනවා. එතකොට යේසුස් වහන්සේ කිව්වා මේ අපිව අපිරිසිදු වෙන්නේ මේ එළියෙන් ඇවිල්ලා මොනවකින්වත් නෙවෙයි මේ අපි තුලම තමයි මේ අපිරිසිදු අපිව අපිරිසිදු කරන කාරණා තියෙන්නේ මනුෂ්‍ය ජීවිත තුලමයි. බලන්න කොච්චර යහපත් පැහැදිලි කිරීමක්. ඒක අපිට කොච්චර හොඳට අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් මෙතන ඇත්තටම කරුණු මේ සිංහල බයිබලයට අනුව බැලුවොත් එන කරුණු 13ක් තියෙනවා. නමුත් එතන පොඩි අපි ඉංග්‍රීසි බයිබලයකට අපිට අවධානය යොමු කරොත් මෙතන පොඩි පැහැදිලි කිරීමක් අපිට කරගන්න පුළුවන්. කරුණු 12කට තමයි අපි අවධානය යන්නේ. ඒ කියන්නේ මේ සියලු දේ නම් කරලා තියෙන්නේ 21 වෙනි පදයට අනුව මක්නිසාද ඇතුළතින් එනම් මිනිස්යාගේ සිතින් නපුරු සිතුවිලි තමයි මේ සියලු දේ 12. ඒ අපි බලපු කරුණු කාරණා 12ක් අපි බැලුවා. මේ සියල්ල අයිති වෙන්නේ නපුරු සිතුවිලි මේ මිනිස්යා තුළ සිහියේ තිබෙන දේවල්. ඒවා හොඳ නැහැ කියන එක තමයි දේව වචනේ අපිට උගන්වන්නේ. ඉතින් අපි පිරිසිදුව ඉන්න ඕනනේ නේද? එහෙම නැත්නම් අපි කියලා බැලුවනේ අපිට මද පොතේ පස්සේ 5:8ට අනුව අපිට දෙවියන් වහන්සේ දකින්න බෑනේ. එහෙම නැත්නම් අපි දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නේ නැහැ. පළවෙනි තෙසලෝනික 4:3 අනුව දේව කැමැත්ත අපි සුද්ධව ඉන්න එක. ඒ වගේම අපි අවශ්‍යයි පෞල්තුමා කොරින්ති පොතේ සඳහන් කරන ආකාරයට 2 කොරින්ති 7:1 සුද්ධකම සම්පූර්ණ කරගන්න අවශ්‍ය වෙනවා. එතකොට මේ අපිරිසිදු දේවල් අපේ ජීවිතේ නැති කරගන්න අවශ්‍ය වෙනවා. මේ කාලය තුල අපි කල්පනා කරමු. මේ හොඳ නැති දේවල්, වැරදි දේවල්, නරක දේවල්, නරක පුරුදු මොනවාද මේකේ පළවෙනියට සඳහන් වෙන්නේ කාරණාව අපි බැලුවොත් 21 පදයට අනුව වෛශ්‍යකම්. මේක ලිංගික දුරාචාරය. බලන්න ලෝකෙ කොච්චර තියෙනවද? මේ වෙන විට මේ සමාජ දුරස්ත භාවය නිසා මේක පොඩ්ඩක් නැවතිලා. එහෙම නැති කාලේ මෙහෙම ප්‍රශ්නයක් වසංගතයක් නැති කාලේ කොච්චරනම් ලිංගික දුරාචාරකම් එහෙම නැත්නම් මේ sexual immorality කියලා එක ඉංග්‍රීසියෙන් කියන්නේ කාරණේ right ඒක ගොඩාක් නපුරු මිනිස්යා තුල තියෙන දෙයක් මේකෙන් පිරිසිදු වෙන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම ඊළඟට සඳහන් වෙනවා මිනිමැරීම. කොච්චරක් වර්ෂයකට එහෙම නැත්නම් දවසකට සතියකට කොච්චරක් මිනි මැරෙනවද මේ ලෝකෙ. ඒ අපිරිසිදු මිනි මැරීමේ චේතනාව ඒ සිතුවිල්ලේ නපුරු අදහස මිනිස තුලමයි තියෙන්නේ. තුල තියෙන එක එනවා. නැත්නම් ඒ වටේ පිටේ හරි කවුරු හරි ඉන්නා උනාර ඒක ඇදලා ගන්නවා එළියට. එතකොට ක්‍රියා කරනවා කියලා ඒක කරනවා ඒක වැරදි. ඒක අශුද්ධයි. ඊළඟට ඇඩල්ටරි එහෙම නැත්නම් ඒක සඳහන් වෙන කාම මිත්‍යාචාරය.
කාම මිත්‍යාචාර. ඉංග්‍රීසියෙන් කියන්නේ අපි ඇඩල්ටරි කියලා. දැන් මේ දෙක මම විස්තර කරන්න වෙලාවක් නැහැ. මේක ළඟින් යන දෙකක්. මේ වෛශ්‍යකමයි කාම මිත්‍යාචාරය. ඒක වෙනසක් තියෙනවා. නමුත් එකම බෝඩ්ඩුවේ දේවල් ඒක අපි වෙන දවසක වෙන වෙලාවක අපි බලමු මේකේ වෙනස්කම මොකක්ද කියන එක ගැන. ඒක වැරදි දෙයක්. පරදාර සේවනය. කිරීම ඇඩල්ටරි. එහෙම නැත්නම් කාම මිත්‍යාචාරය. ඊළඟට තියෙනවා ගිජුකම. එහෙම නැත්නම් තණ්හාව, ලෝභකම. ඒවා මිනිස්යන් තුල තියෙන මේවා වැරදි දේවල්. ඊළඟට දුෂ්ටකම මනුස්ස ජීවිතය තුල තියෙන්නට යනවා. ඊළඟට රැවටීම, වංචාව, කපටිකම මේ දේවල්. ඊට පස්සේ අනිත් කාරණේට එනවා සල්ලාලකම. මිනිස්සු මොනවද කරන්නේ? සල්ලාලකම් කරනවා. ඒ කියන්නේ මේ මිනිස්සු ඒකේ ආශාවන් මිනිස්සු තුල තියෙනවා. එක ආශාවන් මේ ආශාවෙන් පස්සේ ජීවිතේ ගත කරනවා. සල්ලාල ජීවිත. ඊළඟට මනුස්සයාගේ තුල තියෙන ඉරිසියාව. ඒක ඇතුලේ තමයි තියෙන්නේ. ඒක හොඳ නැහැ. අපි කෙනෙකුට අපි ඉරිසියා කරන්න හොඳ නැහැ. නපුරු දෙයක්, නපුරු සිතවිල්ලක් මේක. ඒක යක්ෂයාගෙන් එන දෙයක්. ඒකයි යේසුස් වහන්සේ කිව්වේ. ඒක අපව අපවිත්‍ර කරනවා, අපිරිසිදු කරනවා. අපිට දෙවියන් වහන්සේව දකින්නට නොහැකි වන ලෙස බාධා කරනවා. ඊළඟට මනුස්සයන් අපහාස කරනවා කියන එකට අවලාද නගන්න කැමති කියලා කියනවා. මේ දේවල් කරනවා. මේ විදිහට අහංකාරකම තියෙනවා ජීවිත තුළ, මෝඩකම තියෙනවා ජීවිත තුළ. මේ හැම දෙයක් අපිව අකිලිටි, එහෙම නැත්නම් අපිව අපිරිසිදු කරනවා. මේ දේවල් වලින් අපි පිරිසිදු වෙලා ඉන්නට අවශ්‍ය කරනවා. ඉතින් මේක දිව්‍යන් වහන්සේගේ හැඩ. එවිට ඒ පිරිසිදුකම තුළ අපි උන්වහන්සේ වඩා නමස්කාර කරලා යාත්‍රා කරලා උන්වහන්සේ ළඟට යනවා. ඉතින් මේ වචනය ඔබට අද දවසේ බලපු කාරණාව පැහැදිලි වෙන නැති කියලා මම හිතනවා. හොඳයි. ඒක ගැන අපි අවධානය යොමු කරන අතරේ අපි දැන් මොහොතක් යාත්‍රා කරන්නට යනවා. ප්‍රේමාන්ත මහෝත්තම දෙවියන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ කාලය ගැන. පියාණනි වහන්සේට ආශිර්වාද කිරීම ගැන ස්තුතිවන්ත වෙනවා. පියාණනි මේ වචනය තුළින් අපිට තව මඟ පෙන්වනවා. අපේ ජීවිත නිවැරදි කරගන්නට මඟ පෙන්වනවා. ආශිර්වාද කරනවා. මනම අපි සියලු දෙනා ඔබගේ දිව්‍ය හස්තයට බාර දෙනවා. උතුම් වූ නාසයේ යේසුස් වහන්සේ